සුබදැසනක් ඔබට. සිත එහෙමත් නැත්නම් මනස අපේ ජීවිතවලට බලපෑම් කරන ප්‍රබලතම සාධකයයි. සිත දියුණු කර ගනිමින් භාවනාව වඩන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අද මනුසත් අරණෙන් ඔබට කියා දෙන්න අපි සූදානම්. අද මනුසත් අරණට වැඩම කළ අතුරුගිරිය අභේදර්ශනාරාමාධිපති පූජ්‍යපාද පරපාමුල්ලේ සිරිවිමල ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි තාම নমස්කාර පෙරදරි සිතින් පිළිගනු ලබනවා. අපේ හැමදෙරෝනේ අපි පසුගිය වැඩසටහනක භාවනාව කියන්නේ මොකක්ද කියන කාරණාව හඳුනා ගත්තා. භාවනාවේ විවිධ ප්‍රභේද අතර අසුභ භාවනාව කියන්නේ මොකක්ද කියන දේ මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. තෙරුවන් සතු අනන්ත ගුණ බලයෙන් මේ උදෑසන ස්වාධීන රූපවාහිනී මනුසත් අරණ සමග එකතු වී සිටින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම අපි සුබ පතනවා, සෙත් පතනවා, ආශිර්වාද කරනවා. දැහැමි උදෑසනක් වේවා, දැහැමි දවසක් වේවා කියලා. විශේෂයෙන්ම අමිල මහත්මයා මේ භාවනා වර්ග බොහෝ තිබෙනවා. සෑම මොහොතක්ම භාවනාවක්. සෑම සිදුවීමක්ම අපට භාවනාව දියුණු කර ගන්නට උපකාර කර ගන්න පුළුවන්. මේ පේන, දකින, ඇහෙන ඔය හැම දෙයකින්ම අපේ භාවනාමය ඥානය දියුණු කර ගන්න අපට පාවිච්චි කරන්න පුළුවන්. අපිට පේන බිම තියෙන කොළ කෑල්ලක්ද, බිම තියෙන මේ ලී කෝටුවක්ද, මැරිච්ච සතෙක්ද, පාරේ ඉන්න ඇහැක් තුවාල වෙච්ච බල්ලෙක්ද, ඇහැක් තුවාල වෙච්ච කනක් තුවාල වෙච්ච පූසෙක්ද, මේ ඕනම දෙයකින් අපේ ජීවිතේ අපිට මේ භාවනාමය ඥානය දියුණු කරගන්න මේ හැම දෙයක්ම උදව් කරන උපකාර කරනවා. දැන් ඔබතුමා අහුවා මේ අසුභ භාවනාව පිළිබඳව. භාග්‍යවතුන් වහන්සේ අසුභ භාවනාව පුරුදු කරන්න කියලා කිව්වේ රාගය පාලනය කරගන්නට. ඒ කියන්නේ රාගය කියන්නේ ඇලීම. ඇලෙන ගතියක් තියෙනවනේ. කොයි දෙයකටත් ඇලෙනවා. දැන් දුරකථනයට ඇලෙනවා, ඔය ආදි වශයෙන් කෑම බීමට ඇලෙනවා, ඇඳුම් පැළඳුම් වලට ඇලෙනවා, මිල මුදල් වලට ඇලෙනවා, තනතුරු වලට ඇලෙනවා, කීර්ති ප්‍රශංසා වලට ඇලෙනවා, ස්ත්‍රීන්ට ඇලෙනවා, පුරුෂයන්ට ඇලෙනවා, දරුවන්ට ඇලෙනවා, බිරිඳට ඇලෙනවා. ස්වාමීන් මේ හැමදෙරම ඇලිලා ඉන්න ගතියක් තියෙනවා. බුදුදහම කියන්නේ වගකීම් ඉටු කරන්න, යුතුයකම් ඉටු කරන්න ඇලීම ටිකක් කරදර සහිතයි. හැබැයි ඉතින් අම්මා තාත්තා සහ දරුවන් අතර තියෙන ඇලීම අපි නතර කරන්න කතා කරනවා නෙමෙයි. බිරිඳ සහ ස්වාමි පුරුෂයා අතර තියෙන ඇලීම, බැඳීම නැති කරන්න කතා කරනවා නෙමෙයි. දැන් රාගේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ අත්තව්‍යා බාධායපි චේතේති පරව්‍යා බාධායපි චේතේති කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. රාගයෙන් මත් වෙච්ච නිසා තමන්ටත් අනුන්ටත් පෙර සංසාරයේ බොහෝ අවැඩ සිදු කරගෙන තිබෙනවා කියලා. ඒ කියන්නේ මිනි මැරුම්, ස්ත්‍රී දූෂණ ආදී බොහෝ දේවල් සිදු කරලා තියෙනවා. දැන් ඉසිදාසී රහත් තෙරණියගේ කතාව අරගෙන බැලුවත් ඒත් ආත්ම ගානකට පෙර රාගය නිසා සිද්ධ වෙච්ච දේවල් තමයි මේ කතාව පුරාම තියෙන්නේ. එතකොට රාගයට ඇලිලා මත් වෙලා ඉන්නකොට ඒක සුන්දරයි, මිහිරි තමයි. හැබැයි ඒ විපාකයේ දීර්ඝ කාලයක් පවතිනවා. මෙන්න මේ රාගය පාලනය කරගන්න තමයි අසුභය වඩන්න කියන්නේ. අසුභ කිව්වහම අපි දන්නවා මේ ශරීරයේ කොටස් 32කට කඩලා මෙනෙහි කරන්න කිව්වා. ඒ කියන්නේ එකක් තමයි දැන් අපි ගත්තොත් කෙස්. මේ කෙස් අසාරයි, අසුභයි, දුගඳයි, පිළිකුලයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ භූත රූප වලින් සැදුණු මේ කෙස් සතුන්ට ආහාර වෙනවා, පසට දියට සුළඟට මුසු වෙනවා, නැති බවට පත් වෙනවා කියලා නුවණින් මෙනෙහි කරන්න කිව්වා. 100,000 වාරයේ ලක්ෂ කෝටි වාරයේ මෙනෙහි කරන්න. හැබැයි එකෙන් කියන්නේ ඔබ ඔබේ කොණ්ඩේ පීරන්න එපා කියන එක නෙමෙයි. ඔබ ඔබේ කොණ්ඩේ වවන්න එපා කියන එක නෙමෙයි. කොණ්ඩේ පාට කරන්න එපා කියන එක නෙමෙයි. කොණ්ඩේ ලස්සනට තියාගන්න. හැබැයි මේ යථාර්ථය නුවණින් දකින්න. ඔබට පාලනය කරන්න පුළුවන් වගේ තියෙනවා, නමුත් පාලනය කරන්න බැරි ස්වභාවයක් තිබෙනවා. හිත හදා ගන්න පුළුවන් වෙනවා පුරුදු කරාම. එතකොට ඔය විදිහට කෙස් ලොම් නියදත් සම මේ හැම දෙයක් පිළිබඳව අර විදිහට
අමිල මහත්මයා 100,000 වාරේ ලක්ෂ කෝටි වාරේ යම් කිසි කෙනෙක් අසුබේ වඩනවා නම් එයාට සුන්දර ජීවිතයක් ලැබෙනවා. දැන් සමහර අය ඉන්න උපතින් රාගය බහුලයි. ඒ අය මලගෙදරකට ගියත් මේ අමිල මහත්මයා මේ බලන්නෙම ඇලෙන්නම තමයි. එතන මේ අනිත් මිනිස්සු ඉන්නේ මලගෙදර මානසික මට්ටමින්. මෙයා ඉන්නේ රාගෙන් ඉන්නේ. කොයි වෙලෙත් බලන්නේ. බණක් අහන්න ගියත් සමහර අය ඉන්නවා මේ රාගික බහුලයි. ඇහෙන බණ අනුව හිතන්නේ නෙමෙයි. ඒ දානෙකට ගියත් ඒ දානෙ බෙදන්න හරි ඒක නෙමෙයි. රාගයෙන් තමයි එයා කොයි වෙලෙත් බල ඉන්නේ. හොය හොයා ඉන්නේ. එතකොට බස් එකේ ගියත් කෝච්චියේ ගියත් කාර්යාලෙද හැමතැනම සමහර වෙන රාගය වැඩි අය. රාගය ඒ සංසාරේ ඉඳලා පුරුදු කළා. එතකොට රාගය නිසා මිනිස්සුන්ට රස්සාව නැති වෙලා තියෙනවා. රාගය නිසා මිනිස්සුන්ගේ අතින් දෙමව්පියන් මැරිලා තියෙනවා. අම්මා දූෂණය වෙලා තියෙනවා. ආච්චි දූෂණය වෙලා තියෙනවා. රාගය නිසා මාස දෙකේ දරුවා දූෂණය වෙලා තියෙනවා. රාගය නිසා ආර්ථිකයේ පිරිහිලා මහ ව්‍යාපාරිකයෝ පාරට වැටෙලා හිඟන්නු බවට පත් වෙලා තියෙනවා. රාගය නිසා බොහෝ කායික රෝග හට අරගෙන තියෙනවා. රාගයේ ආදීනව කෙලවරක් නෑ කතා කරන්න පුළුවන්. මෙන්න මේ රාගය පාලනය කරගත්තට පස්සේ අර ගෙදර ඇතුලේ බිරිඳට ඇලිලා, ස්වාමියට ඇලිලා, දරුවන්ට ඇලිලා, අම්මා තාත්තට ඇලිලා ජීවත් වෙන්න මේක බාධාවක් වෙන්නේ නෑ. ගෙදරින් එළිය ජීවිතයේ උපදින රාගය පාලනය කරගන්න ආස්වාදයේ අඩු බව, ආදීනව බහුල බව Tamanට මනසට එන්න ඕන කරන භාවනාව පුහුණු වැඩපිළිවෙල තමයි අසුභ භාවනාව කියන්නේ. ඒත් අසුභ භාවනාව කෙනෙක් 100,000 වාරය පුරුදු කරන්නට උන අර වගේ ගොඩාක් රාග බහුලයි. සමහර අය ඉන්නව එහෙම නෑ. ඒ අය උපතේදීම එහෙම බොහොම සසර පුරුද්දක් විදියටම පාලනයක් තියෙනවා. රාගය නැතුව නෙමෙයි රාගයේ පාලනයක් තියෙනවා. ආදීනව දැනෙනවා, දන්නවා. Tamanට අරමුණු ටිකක් තියෙනවා, ඉලක්ක ටිකක් තියෙනවා. ඉතින් ඒ ගැන හිතමින් කල්පනාවෙන් තමයි සමහර අය ජීවත් වෙන්නේ. ඒ නිසා රාග අසුභ භාවනාව වැඩි වෙනවා කියන්නේ මේ පිළිකුලින් දකින්නවා කියන එකත් නෙමෙයි. පිළිකුලින් දකින්න කියන්නේ පිළිකුලින් දකින්නත් එපා. පිළිකුලින් දකිනවා නම් පොඩ්ඩක් භාවනාව නතර කරන්න. පිළිකුලින් දැකීමක් නෙවෙයි අමිල මහත්මයා මෙතන සිද්ධ වෙන්නේ. එක්තරා ආකාරයකට අපේ තියෙන මේ රාගය, මේ රාග දාහය, රාග දැවිල්ල, රාග තිබහ, රාග පිපාසය, ඒ කියන්නේ මුහුදට කොච්චර වතුර දැම්මත් ඇතයි සිටින්නේ නැහැ. ඒ වගේ රාගයට, රාගික හිතට රාග දේවල් දෙන්න ඇතේ හිතෙන්නේ. ඇති කියලා හිතෙනවා, නමුත් එහෙම එකක් නැහැ. ඒක තමයි මේකේ හැටි. ඒ නිසා අන්නේ රාගය පාලනය කරගන්නට අසුභ භාවනාව වඩන්න කිව්වා. අර කේස් ලෝම් නියදත් සමවක් ගඩු පෙනවලු. මේවා මේ අතු ගානෝ වගේ කලබලයට කරන්න බෑ. උයනෝ වගේ කලබලයට කරන්න බෑ. රෙදි හොදනෝ වගේ කලබලයට කරන්න බෑ. දත් මදිනෝ වගේ කලබලයට කරන්න බෑ. ඒ විතාහිමින් කරන්න ඕන දේවල්. ඉතින් මේවා පිළිබඳව මේවා අනවශ්‍යයි, මේවා වැඩක් නෑ, මේවා නැතුණාට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නව නම් ඒ හිතාගෙන ඉන්න දේවල් වහාම අයින් කරගන්නට ඕන. මේ විතා සුන්දර දේවල්. ගෙදරක ඕනම අම්මා තාත්තා කෙනෙක් කැමති තමන්ගේ දරුවෝ රාගය මුල් කරගෙන අනවශ්‍ය ප්‍රශ්න දාගන්න නැතුව ඉන්නවට. ඕනම ස්වාමි පුරුෂයෙක් කැමති තමන්ගේ බිරිඳ රාගය මුල් කරලා සමාජයේ ගැටලුවක්, අර්බුදයක්, ප්‍රශ්නයක් හදාගන්න නැතුව ඉන්නවට. ඕනම බිරිඳක් සිහිනමවනවා, ප්‍රාර්ථනා කරනවා, පහම්පත්තු කරනවා, බෝධි පූජා කරනවා තමන්ගේ ස්වාමියා රාගය මුල් කරගෙන ප්‍රශ්න, අර්බුද, ගැටුම් හදාගන්න නැතුව ඉන්නව දකින්න ආසයි, කැමති, සුන්දරයි. ඒ නිසා මෙන්න මේ සුන්දරත්වය සඳහා තමයි අපි මේ උදෑසන මේ කාරණා කියන්නේ. එහෙම නැතුව මේ ජීවිතේ එපා කරවන්න නෙමෙයි. සමහර අය අමිල මහත්මයා අසුභ භාවනා වඩනවා කියලා ඉස්සෙල්ලාම කරන්නේ ගෙදර අයත් එක්ක hina වෙන එක නතර කරනවා. ගෙදර අය දිහා ප්‍රියසින් බලන එක නතර කරනවා. වගකීම් යුතුකම් ටික මගනවා. ඒව බොරු. එහෙම ප්‍රතිඵල නැහැ. ඒ තමන්ගේ වාසියට හදාගන්න ප්‍රතිඵල. ඒ නිසා අසුභ භාවනාව හෝ අනිත් හැම භාවනාවක්ම තියෙන්නේ මගේ වාසියට හදාගන්න නෙමෙයි, මගේ ප්‍රශ්න මට ඕන විදියට විසඳ ගන්න නෙමෙයි. එය මා තුළ කිසියම් ආකාරයක සැනසෙල්ලක් ඇති කර ගැනීම සඳහා. බාහිර ලෝකයේ පිළිබඳව ගැඹුරෙන් සිතා බලන, සිත දියුණු කරන විදර්ශනා භාවනාව කියන්නේ මොකක්ද අපේ හාමුදුරුවනේ? විදර්ශනා කියන වචනය අමිල මහත්මයා සංස්කෘත වචනයක්.
පාලියෙන් විපස්සනා, විපස්සති, විදර්ශනා, විපස්සනා ඥාන, විපස්සනා දූර ඔය ආදි වශයෙන් වචන බොහොමයක් තිබෙනවා. මේක සිංහලට ගත්තොත් එහෙම විශේෂයෙන් දැකීම. මේ මොහොත විශේෂයෙන් දකිනවා. මේ මොහොත නුවණින් දකිනවා. දැන් අමිල මහත්මයා අපි හිතන්න අපි ජලාශයක් ගාවට යනවා. දිය ඇල්ලක් ගාවට යනවා. අපිට මතු පිටනේ යමක් පේන්නේ. මතු පිට තියෙන දේ නුවණ නෙමෙයි. ඇතුළත තියෙන දේ තමයි නුවණ. එතකොට මෙන්න ඇතුළත තියෙන්නේ මොනවද? ගල්, වැලි, සිමෙන්ති, මඩ, රොඩු අනම්මනම් ඕවා තමයි තියෙන්නේ. ඒතර අන්නේ වගේ තමයි මේ හැමතිස්සෙම අපිට මේ ඇහැට පේන, මේ කනට ඇහෙන මේ බාහිර ලෝකයේ දේවල් දිහා අපි හිතාගෙන ඉන්නවා. ඒකේ නුවණක් නැහැ. එතන තියෙන අවිද්‍යාව. ඒකෙන් එහා දෙයක් තියෙනවා. අන්න එතන තමයි අපිට දකින්න කියන්නේ. හැමතිස්සෙම සෑම මොහොතකදීම මේ මොහොත දකිමින් වාසය කරන්න පුළුවන් නම් ඒක තාමත්ම හොඳයි. හැබැයි අමිල මහත්මයා දැන් ඒක දැන් ඇහුවා කියලා හෙට ඉඳලා කෙනෙකුට හැමතිස්සෙම මේ මොහොත නුවණින් දැක දැක ඉන්න බෑ. ඒකට හේතුව ඒකට කලින් 100,000 වාරයේ ලක්ෂ කෝටි වාරයේ පුරුදු කරලා පුහුණු කරලා තියෙන්නට ඕන යම් එක්තරා වැඩපිළිවෙලක්. ඉතින් සමහර අයට ඒ වැඩපිළිවෙල පුරුදු නොකරත් භාවනාව ගැන අහලා නැති වුණත් ඒ අය කුඩා කාලේ ඉඳලා ටිකක් ඒ ගැන දන්නවා. ඒක ටිකක් තේරෙනවා. කියනකොටම දන්නවා මේ කියන්නේ මේක තමයි කියලා. ඒකට හේතුව පෙර සසරේ සත්පුරුෂ ආශ්‍රය ලැබිලා මේව ගැන යම් කිසි ආකාරයක දැනගෙන තියෙන නිසා. දැන් අපි ගත්තොත් මේ විදර්ශනා නුවණ ඇති කරගන්න ශ්‍රාවකයා ප්‍රධාන වශයෙන්ම මේ තමන්ගේ කියන්නේ සවිඥානික කයේ ඇත්ත ස්වභාවය දකින්නට ඕන. තමන්ගේ ශරීරයේ ඇත්ත ස්වභාවය. අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති. තමන්ගේ ශරීරයේ මේ කේස්, ලොම්, නිය, දත්, සම, බක්ගඩු මේවායේ ස්වභාවය. මේවා අනිත්‍ය වී යනවා, අනාත්ම ස්වභාවයටයි කියලා ඒවයි තියෙන ස්වභාවය නුවණින් දකිමින් වාසය කරන්නට ඕන. එහෙම නුවණින් දකිනකොට Tamanට තේරෙනවා මෙතන සත්වයක් පුජ්‍යලයක් නැහැ, මෙතන සුභ වශයෙන් ගන්න දෙයක් නැහැ, මෙතන ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ, මෙතන ඇලෙන දෙයක් නැහැ කියලා. හැබැයි එයා අර බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති කියන එක බාහිර ලෝකයේත් ඒ විදියට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් දකින්න බැලුවේ නැති වුණොත් ඉතින් බාහිරට ඇලෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් අපිට බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති කියන විදියට ඒ කියන්නේ මේ බාහිර කයවල් බාහිර දේවල් පිළිබඳව විදර්ශනාවෙන් බලන විශේෂයෙන් බලනවා. අවිද්‍යාවෙන් බලන්නේ නැතුව විශේෂයෙන් යථාර්ථය බලනවා. එහෙම බල ඉන්න පුරුදුනාට පස්සේ යා බාහිර ලෝකෙන් ආරක්ෂා වෙනවා. බාහිර ලෝකයේ තුල සත්‍ය පුජ්‍යලයක් නැහැ. මේ දකින මේ ඇති වෙන තෘෂ්ණාව අනිත්‍යයි. මේ හොයන දේ තුල තමා කැමති දේ නැහැ කියලා බාහිරෙන් ආරක්ෂා වෙනවා. හැබැයි තමාට ඇලෙනවා. තමා තුල යමක් තියෙනවා කියලා තමා කෙරෙහි ඇලීමක් ඇති වෙනවා. ඒ නිසා ශ්‍රාවකයා මේ භාවනාවේ ගැඹුරට යන්න අවශ්‍ය ශ්‍රාවකයා විදර්ශනා භාවනාව වැඩිපුර දියුණු කරන්න අවශ්‍ය ශ්‍රාවකයා අර අජ්ජත්තං වාකාය කියන එකයි බහිද්ධා වාකාය කියන එකයි ඒ කියන්නේ තමා තුලත් බාහිර ලෝකයේ තුලත් ඇත්ත ස්වභාවය නුවණින් දකිමින් වාසය කරනවා. ඉතින් මේවයි දැන් අපි ගත්තොත් ශ්‍රාවකයා ආයතන භාවනාව ගැන නුවණින් දකිනවා. විදර්ශනා වඩනකොට ආයතන භාවනාව කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ඇස ගැන නුවණින් දකිමින් වාසය කරනවා. ඉතින් ඒකට පුරුදු කරපු කෙනෙක්, පුහුණු කරපු කෙනෙක් සත්පුරුෂයෙක් අවශ්‍යයි, තනියෙන් කරන්න බෑ. ඒතර ඇස දිහා එයා නුවණින් දකින්නේ කොහොමද? එයා දකිනොත් තමගේ මව් කුසේ ඉන්න කාලේ ඇහි හැටි, ලේ, සැරව ආදීන් පිරලා තිබුණු මේ ඇහැ දිහා බලනවා. ඊට පස්සේ රෝහලේදී හෙදෙහිදියන් තමන්ව එළියට අරගත්තට පස්සේ ඒ වෙලේ ඇහි හැටි නුවණින් දකිනවා. ඊට පස්සේ නාවල කළා හොදලා කළා ගත්තට පස්සේ ඇහි හැටි නුවණින් දකිනවා. තරුණ කාලේ මැදිවියේ ඇහැ සුදැවිල්ල තියෙන හැටි නුවණින් දකින්න කිව්වා. ඊළඟට මේ තමන්ගේ ඇහැට විවිධාකාර රෝග ඇති වෙලා තියෙන නුවණින් දකින්න කිව්වා. ඊළඟට තමන්ව මැරිලා මේ සාලේ තියලා තියෙනකොට ඇහි ස්වභාවය කොයි වගේද කියලා නුවණින් දකින්න කිව්වා. ඊළඟට තමන්ව උස්සගෙන ගිහිල්ලා මේ ආදාහනය කරන තැන තියලා ගිනි තියනකොට ඇහැ පිච්චිලා යන හැටි නුවණින් දකින්න කිව්වා. ඒ වගේම අලු වෙලා යන හැටි නුවණින් දකින්න කිව්වා. නැති බවට පත් වෙලා යන නුවණින් දකින්න කිව්වා. ඊළඟට තමන්ගේ ආච්චි සීයා. එයා ගෑස් වලට මොකද උනේ? ඔය විදිහට නුවණින් දකින්න කිව්වා.
නුවණින් දකිනකොට ඇහැ ඇතුලේ පාලනයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් මේ ඇහැ කියන්නේ අමිල මහත්මයා පුරාණ කර්මයක්. පෙර සසරේ ඉඳලා අපි පුරුදු කරගෙන ආපු දෙයක් තියෙනවා. රුචි අරුචිකම් එන්නේ එහෙමයි. දැන් අපි දන්නවා මේ ඇහැ කලබල වුණාම අසංවර වුණාම අපි සමහරලාට ඇහැ ලොකු කරලා බලනවා, බලාගෙන ඉන්නවා, ඇහැ පොඩි කරලා බලාගෙන ඉන්නවා, ඇහැ රවුම් කරලා බලනවා, ඇහි කොනින් බලනවා, ඊළඟට වපරෙන් බලනවා, එහෙම නැත්නම් ඇහැට උඩින් අත් දෙක තියලා බලනවා, ළඟට ගිහිල්ලා බලනවා. මේ එක එක දේවල් අපි හොයන්නේ මොකද්ද? අවිද්‍යාව තමයි මේ හොයන්නේ. විද්‍යාව නෙවෙයි, ප්‍රඥාව නෙවෙයි, විදර්ශනාව නෙවෙයි. මෙන්න මේ හොයන එක නතර වෙනවා. ඇහැ දිහත් ඔය විදිහට විදර්ශනා නුවණින් බලන්න කිව්වා. කන, නාසය, දිව, ශරීරය සියල්ලම දිහා ඒ විදිහට බලන්න කිව්වා. ඉතින් විදර්ශනා භාවනා වඩන ශ්‍රාවකයා ඊළඟට ධාතු සතර මහා ධාතු ගැනත් නුවණින් බලන්න කිව්වා. ඒ වගේම දෙතිස් කුණුපය ගැනත් නුවණින් දකින්න කියලා කිව්වා. ඉතින් මේ විදිහට මේව ගොඩාක් කරුණු කාරණා කියාගෙන යන්න පුළුවන්. නමුත් පුරුදු කරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම්, පුහුණු කරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අමිල මහත්මයා එයා කරන් තියෙන්නේ මේ වෙලාවේ නුවණින් දකින්න එක තමයි. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ අපි ගෙදරට වෙලා ඉන්නකොට, කාර්යාලයට වෙලා ඉන්නකොට හැමතිස්සෙම නුවණින් නෙවෙයි දකින්නේ. රාගයෙන් දකින්නවා, එක්ක ද්වේෂයෙන් දකින්නවා, එක්ක මෝහයෙන් දකින්නවා. රාගයක් උපන්නාම රාගෙත් එක්ක ඔහේ ඉන්නවා. දැන් ඔක නුවණින් දැක්කට පස්සේ එතනින් ඉවරයි නේ. ඒකනේ වෙන්නේ. එතකොට ශ්‍රාවකයට හිතන්න කියලා කිව්වා. ඊටාම හොඳ දෙයක් තියෙනවා. ඌහන සහ ඡේදන කියලා දෙයක්. මේව පාසලන දූපුතුන් පවා හැමෝටම පුරුදු පුහුණු කරන්න පුළුවන් හොඳ දෙයක්. ඌහන ඡේදන. ඒ කියන්නේ අල්ලගත්ත කපලයින් කරා. ඒ කියන්නේ දැන් අපි හිතමු ගොයන් කපන්න ගියහම දැකැත්තත් අරගෙන අපි එක සැරේට ගොයන් කපන්නේ නැහැනේ. වම් අතින් ගොයන් මිට අල්ලගෙන දකුණු අතින් දැකැත්තෙන් කපන්නේ. එහෙම තමයි කපලා ගොයන් කපලා ඉවර කරන්නේ. අන්න ඒ වගේ තමයි විදර්ශනා භාවනා වඩන ශ්‍රාවකයා අරමුණක් අල්ල ගන්නට ඕන. මොනවා හරි අරමුණක් හිතට එනවනේ මොනවා හරි අරමුණක්. ඒක රාගයකද කියලා බලා ගන්න පුළුවන්, ද්වේෂද කියලා බලා පුළුවන්, මෝහයද කියලා බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා එහෙම අල්ලගෙන හඳුන ගන්නවා. හඳුනගෙන ඒක අල්ල ගන්නවා. ඒ අරමුණ අල්ලගෙන එයාට නුවණින් බලන්න පුළුවන් මෙතන වෙලා තියෙන්නේ මනසයි ඊළඟට අරමුණයි විඥානයයි එකතු වීම නිසා මේ එයාට වේදනාවක් ඇති වුණා. ඒ සැප වේදනාවක් වුණා ඒක. ඒ වේදනාවට ඇලුනා. ඊට පස්සේ එතන එයාට තේරෙනවා තියෙන්නේ සංකතයක්. එතන තියෙන පටිච්ච සමුප්පන්න ස්වභාවයක්. එතකොට එයා නුවණින් මෙනෙහි කරන්නට උන එතන තියෙන්නේ අවිද්‍යාවක්. යථාර්ථය නෙමෙයි. යථාර්ථයේ පෙනුනේ නැති නිසා තමයි අවිද්‍යාව සකස් වෙන නිසා තමයි මේ විදිහට ඒ රාග කර්මුණක් අල්ලගත්තේ. එතකොට ඒ ශ්‍රාවකයා මේක පටිච්ච සමුප්පන්නයි, මේක සංකතයි, මෙතන බැඳෙන්න දෙයක් නැහැ කියලා නුවණින් මෙනෙහි කරනකොට අර අල්ලගත්ත අරමුණ අයින් වෙලා යනවා. එතකොට 10000 වාරයක් හිතට එන අරමුණු අයින් කරන්න. දැන් විභාගයකට පෙනී සිටින දූල පුතාලා පොත අතට ගත්තාම පොත අතේ තියාගෙන වෙන මොකක් හරි අරමුණක් ආවම ඒ අරමුණේ ඉන්න ගතියක් තියෙනවනේ. එතකොට එයා ඉන්නේ නැතුව අර විදිහට කපලා දැම්මට පස්සේ ඒ වෙන්නේ නැහැ. 10000 වාරයක් කපලා දාන්නට ඕනේ. එතකොට තරුණ දූල පුතාලත් හැමෝමත් ඕක ටිකක් පුරුදු කරාට පස්සේ කාලයක් යනකොට ওই වචන ගොඩාක් මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හිතට ආවනම් අරමුණක් ඒ අරමුණත් එක්ක අවිද්‍යාවේ ඉන්නවද ඒ වගේම ප්‍රඥාවේ ඉන්නවද කියලා Tamanටම දකින්න පුළුවන්. ඒ නිසා හැම තිස්සෙම අපිට මේ හැම තප්පරයකම අමිල මහත්මයා මේ විදර්ශනා නුවණ වඩන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඉඳලා හිටලා අන්නර විදිහට හිතට එන්න පුළුවන් නේ අරමුණ. ඒ අරමුණ අල්ලගෙන ඒ අරමුණු කපලා අයින් කරන්නට ඕන. මේවා හරි ලස්සන දේවල්. මේවා හරි සුන්දර දේවල්. මේ සුන්දරත්වය දකින්න පුළුවන්කම තියෙන්නේ අමිල මහත්මයා මේවා අහීමෙන් පමණක් නෙමෙයි. අහන දේ ලියාගෙන මතක තබා ගැනීමෙන් පමණක් නෙවෙයි. මේව 10000 වාරේ පුරුදු කරලා බලන්නට ඕන. පුරුදු කරාට පස්සේ මේ කියන දෙයට වඩා අහිය ගියපු මොකද්ද අමුතු සුන්දරත්වයක් තියෙනවා. ඒ කියන්නේ පුරුදු කරගෙන ගියාට පස්සේ තේරෙනවා මේ කිය ඉන්න තරම් දෙයක් නෑ මේක ඇතුලේ. මේක ඇතුලේ නිකන් ඇති වෙන නැති වෙන ස්වභාවයක් තියෙන්නේ. ආස්වාදයට කලින් ආදීනවේ ඇවිල්ලි ඉවරයි, අතහැරිලත් ඉවරයි. විදර්ශනා නුවණේ තියෙන හරි ලස්සනම දේ තමයි 10000 වාරයේ විශේෂයෙන් නුවණින් දකිනකොට Taman දන්නේමනේ ඒ විදියට නුවණින් දැකලා බැලිලා ඉවරයි. කෙරෙන්න ඕන වැඩ ටික කෙරලා ඉවරයි. ඉතින් ඒ විදියට විදර්ශනා නුවණ දිනු කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මේකට අදාළ වචන ගොඩ දැනගත්ත පමණින් නම් මොකුත් වෙන්නේ නැහැ. නිකන් උගන්වන්න පුළුවන් එච්චරයි.
අසුභ භාවනාව පිළිබඳවත් විදර්ශනා භාවනාව පිළිබඳවත් අපි ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ලබා ගත්තා. ආතතියෙන් පිරුණු අපේ ජීවිතවලට මේ භාවනාව උපයෝගී කර ගැනීම කොයි තරම් දුරට අද දවසේදී ගැලපෙනවද කියන කාරණාව මං කැමතියි ඔබ වහන්සේගෙන් දැනගන්න. ඉතාමත්ම හොඳ පැත්තක් කමල මහත්මයා. දැන් ඔය අපිට ආතතිය තිබුණ නෑනේ අවුරුදු 9 10 11 12 තිබුණ නෑ. එතකොට මේ සංඥා වැඩි වෙන්න මේ අහුලගත්ත දේවල් වැඩි වෙන්න ප්‍රිය කරන දේවල් වැඩි වෙන්න ඒවා අපිට ඕන විදිහට පවතින්නේ නැති ස්වභාවයට පත් වෙන්න ඒ දේවල් අපිට ඕන විදිහට පවත්වාගෙන යන්න දඟලන්න තමයි මේ ආතතිය කියන එක ඇති වෙන්නේ. ඒ නිසා අපිටම සිද්ධ වෙනවා අකමැත්තෙන් වුණත් ඒ අහුලගත්ත දේවල් ආයි ටික ටික බිමින් තියන්න. රාගයෙන් බැඳුණු දේවල් බිමින් තියන්න. ද්වේෂයෙන් බැඳුණු දේවල් බිමින් තියන්න. මෝහයට මුලාවටපත් වෙලා බැඳුණු දේවල් ටික ටික බිමින් තියන්න. ඉතින් මේ බිමින් තියනවා කියන එක 100,000 වාරයක් ලක්ෂ කෝටි වාරයක් එකම අරමුණ සමහරවිට බිමින් තියන්න වෙනවා. එහෙම බිමින් තිබ්බට පස්සේ ඔය බර අඩු වෙනවා. ආතතියෙන් මිදෙන්න බෙහෙත් බීලා හරියන්නේ. ආතතිය කියන්නේ කෙලෙස්නේ. කෙලෙස් දුරු කරගන්න තියෙන්නේ අහුලගත්ත විදියටම ඒකේ අනිත් පැත්ත අතහරින්න. අහුලගත්තේ සැපයි සුන්දරයි මිහිරි සදාකාලිකයි හැමදාම මේ විදියට තියනවා කියලා හිතනේ. අතහරින්න තියෙන්නේ නෑ මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සංකතයි මේක මේ පටිච්චසමුප්පන්නයි දුකයි එහෙම හිත අනිත් පැත්තට අයින් කරන්න තියෙන්නේ. ඉතින් 100,000 වාරේ මේවා අයින් කරන්න වෙනවා. මොකද හේතුව එහෙම නැතුනොත් අපිට අපේ ජීවිතේ අප්‍රසන්න වෙනවා. ආතතිය නිසා බෙහෙත් බොන්න වෙනවා. බෙහෙත් වලට ඔරොත්තු දෙන්නේ නැතුව යනවා. සියදි විනාශා ගන්න සිද්ධ වෙනවා. දැන් අපි අද කතා කළා විදර්ශනා භාවනාව ගැන. ඊළඟට විදර්ශනා භාවනාව ඇතුළෙම තියෙන දෙයක් තමයි අසුභ භාවනාව කියලා කියන්නේ. ඉතින් මේවා මේ වයසට ගිහිල්ලා ඇහක් පේන්නේ නැති, කනක් ඇහෙන්නේ නැති, කොන්දපණ නැති කාලෙට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් ඔය කියන දේවල් අපිටත් සිද්ධ වෙනවා. අපිටත් ඇහැ පේන්නේ නැති, කන ඇහෙන්නේ නැති, කොන්දපණ නැති කාලෙනවා. ඒ කාලෙට ඔබතුමාලා අපිට එන්න කිව්වත් අපිට එන්නත් බෑ. ඒ කාලෙට සමහරවිට ඔබතුමාලා අපි ඉන්න තැනකට ඒවි. ඇවිල්ලා අපේ අතර වටාපතක් දේවි. මෙන්න මෙහෙම තියාගන්න කියලා. ඒ තරමට දෑත් දෙපා අපෙත් දුර්වල වෙනවා. හැබැයි තරුණ කාලේ ළමා කාලේ මැදිවියේ තමයි මේව පුරුදු කරන්න පුළුවන්කම තිබෙන්නේ. හැම කෙනෙක්ම තේරුම් ගන්නට ඕන අද මේ තියෙන නවීන තාක්ෂණික බඩුමුට්ටු වැඩිවීම නිසා ආතතිය ගොඩක් අයට වැඩි වෙලා තියෙනවා. විවාහ ජීවිතේ මාසයයි දෙකයි ගත කරන්නේ. ඊට වැඩිය හොඳයි අම්මත් එක්ක ගෙදර ඉන්න ජීවිතේ. ඊට වැඩිය හොඳයි තනිව ඉන්න ජීවිතය කියලා ගොඩක් අය හිතනවා. විවාහ ජීවිතය ගොඩාක්ම කරකස වෙලා තියෙන්නේ පොඩි කාමරයක් ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. දුරකථන 4ක් විතර තියෙනවා, පවර් බැංක් 2-3ක් විතර තියෙනවා, ටැබ් 2-3ක් විතර තියෙනවා, ලැප්ටොප් තව 2-3ක් විතර තියෙනවා. ඔය වගේ කොච්චර වයර් කෑලි ගොඩක් තියෙනවද? මොන තරම් දේවල් ගොඩ ගැහිලාද? ඒ නිසා මේ ආතතිය අඩු කරගන්න ඔය භෞතික මේවලන් ටික තියාගන්න. හැබැයි භාවනාවට චූටි වෙලාවක් හැමෝම විනාඩි 10ක් 15ක් වෙන් කරගන්න. ඒක ඉතාමත්ම ලස්සනයි සුන්දරයි. අද මනුසත් අරණට වැඩම කළ අතුරුගිරිය අභයදර්ශනාරාමාධිපති පූජපාද පරපාමුල්ලේ සිරිවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර පෙරදැරි ස්තුතිය පිරිනමනවා. තෙරුවන් සතු අනන්ත ගුණ බලයෙන් ඔබ සියලු දෙනාටමත් ධර්මයේ ආරක්ෂාව ලැබේවා, ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා, කරදර බාධක ලෙඩ දුක් දුරු වේවා. තව තවත් ඔබ අපි හැමෝටම දැහැමිව මේ ජීවිත පවත්වාගෙන යන්නට මේ ඇහෙන දහම් කරුණු තව තවත් ඔබ අප හැමෝටම මෙනෙහි වේවා. තව තවත් ධර්මයේ අහන්න කාලය වෙන් කරන්න අප තුළ උනන්දුව ඇති වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සුවසේ දියුණු කරන්නට, ඒ වගේම අන් අයත් මේ ධර්ම මාර්ගයට යොමු කර ගන්නට ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.